ක්ලාස් එක පටන් ගන්න හදන්න පුතේ. ඉක්මනින් ඔක්කොමලා එකතු වෙන්න. අපිට තියෙන මිනුම් උපකරණ යට තමයි අපි වැඩ ටික පටන් අරන් තිබුණේ. හරි. මිනුම් උපකරණත් එක තමයි වැඩ ටික පටන් අරන් තිබුණේ. අපි මේ වෙනකොට කරන්නේ දෝෂ ගණනය කිරීම ටික කරන්න. දෝෂ. right. දෝෂ ගණනය කිරීම ටික තමයි තියෙන්නේ කරන්න. ඊට කලින් වාට කලින් ටියුට් එකේ මොනවද හදාගන්න බැරි ගණන් තියෙන්නේ. කලින් ටියුට් එකේ හදාගන්න බැරි ගණන් මොන හරි තියෙනවා ටක් ගාලා මැසේජ් කරන්න. right. සමහර ළමයිට ගිය සතියේ අන්තිම කොටස ගැටලු තියෙනවා කියලා මැසේජ් කරනවා. right. බාවෙන්න එපා. ආයික්ෂරයක් මම මතක් කරලා දෙන්නම්. ටියුට් එකේ පළවෙනි ටියුට් එකේ හරි පළවෙනිටම MC ටිකක් දාන්නම් බෝඩ් අපි ඒ ටික කතා කරලා ඊළඟ කොටස් වලට අත ගහමු. MCQ 8 9 19 21 23 30 34 35 36 38 39 40 43 46 47 50 52 53 56 65 66 right මේ අපේ කලින් ටියුට් එකේ වැඩ අලුතෙන්ම පන්තියට සහභාගී වෙන පුතාලා මේ ටියුට් එක නැතුව ඇති මේ ටියුට් එක ඒගොල්ලෝ පොඩ්ඩක් පැය භාගයක් විතර ඔහම ඉන්න මොකද මේ ටික සාකච්ඡා කරලා අපි අලුත් කොටස් වලට අත ගහමු. එතකොට අපි මේ ගණන් ටික මම ඔක්කොම ගණන් හදන්න උවමනාවක් නැහැ ළමයි. ඔබට තියෙන අමාරුම ගණන් ටික තමයි මම මේ තෝරගෙන කරන්නේ. හරි අමාරුම ගණන් ටික තමයි තෝරගෙන කරන්නේ. එතකොට ඔය ගණන් ටික කරාට පස්සේ ඔයාට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. මම තව ගණන් දෙකක් මේකට ඇඩ් කරන්නම් 31යි 37යි මම ළමයි මැසේජ් දානවා 31යි 37යි හදලා දෙන්න කියලා. හරිද? එහෙනම් පටන් ගමු. 8 වෙනි ගාන. එක්තරා අංශුවක් 1යි ms කාලයකදී 0.3යි mm දුරක් ගමන් කර අංශුවේ වේගය. 8 වෙනි ගාන මෙහෙමයි කියන්නේ. කාලයේ t සමානයි 1යි ms දුර s සමානයි 0.3යි mm මෙගාමීටර්. අපෙන් අහන්නේ මෙයාගේ වේගය කොච්චරද කියලා අහන්නේ. v සමාන s බෙදීම t දාන්න. පුතේ මේක 0.3යි මෙගාමීටර් මේක 1යි ms.
සුළුකාන් ඉස්සල මේක අපි පරිවර්තනය කරගමු 0.3යි මෙගා 10.6යි මීටර් එක වැඩි කිරීම 10^3යි s. එතකොට 0.3 වැඩි කිරීම 10^9යි මේ කියන්නේ ms ඍණ 1යි මේ කියන්නේ 3 වැඩි කිරීම 10^8යි ms ඍණ 1යි. right. उत्तरे 5. අරට උත්තරේ 5. නවවෙනි ගාන. දැන් ඔබ මං හදන ගාන හදලා හරියන්නේ නැහැ. ඔබ අඩුපාඩු ටික හදා ගන්න ළමයි. හරි. අඩුපාඩු ටික හදා ගන්න. හදලා ඉවරලා තියෙන්න ඕනේ මේ වෙනකොට. නවවෙනි ගාන. u සමානයි alpha a plus beta b යන සමීකරණයේ u වේගයේද a ත්වරණයේද b කාලයේද දක්වයි alpha beta යන ප්‍රකාශයේ ගුණිතය. දැන් අපිට alpha beta ගුණිතයනේ බලන්න තියෙන්නේ අපිටනේ. අපිට මේක alpha beta ගුණිතය හදාගන්න ක්‍රමයක්. ක්‍රමය තමයි u ගේ මානය සමාන කරොත් alpha 8 අපිට මේකෙන් ගන්න පුළුවන් alpha ගේ මානය සමානයි u ගේ මානය බෙදීම a ගේ මානය. ඒ වගේම අපි ගත්තොත් u ගේ මානය සමානයි beta b ගේ මානය කියලා ගත්තොත් beta ගේ මානය සමානයි u බෙදීම b ගේ මානය. දැන් අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? හරි මේ අපි 31 වෙනි පිටුවේ කතා කරන්නේ 31 වෙනි පිටුවේ ගණන් ටික. මේ ඔබට මම පෙන්නන ටියුට් එකේ මිනුම් උපකරණ ටියුට් එකේ නෙමෙයි ඊට කලින් ටියුට් එකේ. සමහර අය මිනුම් උපකරණ ටියුට් එක ගණන් හොයනවා. දැන් මේකෙන් ගන්න පුළුවන් මොකක්ද? alpha beta ගුණිතය. alpha beta ගුණිතය කියන්නේ පුතා u බෙදීම a වැඩි කිරීම u බෙදීම b. මේ කියනකොට u වර්ගයේ බෙදීම a b ගේ මානය. ඔහොම. u කියන්නේ lt ඍණ 1 එයාගේ වර්ගයේ බෙදනවා AB ගේ මානය. ඒ කියන්නේ LT ඍණ 2 මෙතන T. අපි ලැබෙනවා LT ඍණ 1 බෙදීම නනම් අපිට ලැබිලා තියෙන මෙතන මොකද්ද? L වර්ගයේ T ඍණ 2 බෙදීම LT ඍණ 1 කියන එක. මේක සුළු කරොත් එහෙම පුතේනවා LT ඍණ 1 කියලා එනවා. LT ඍණ 1 කියන්නේ කවුද? මේක ඇවිල්ලා ප්‍රවේගයේ මානය. ප්‍රවේගය. අපි මේ වගේ ගණන් ඕන තරම් හැදුවා. ඒ නිසා ඉක්මන් කරන්න. 9 වෙනි ගාන ප්‍රවේගය උත්තරේ අංක 1. දහනමය මාන විශ්ලේෂණ 19 වගන්ති තියෙන්නේ වගන්ති ගානක්. මොකක්ද 19 තියෙන්නේ? මාන විශ්ලේෂණයේ ප්‍රයෝජන සැලකීමේදී පාසලන් කවර වගන්ද නිවැරදි වන්නේද? මාන විශ්ලේෂණයේ ප්‍රයෝජන ගන්නකොට කවරක් නිවැරදිද කියලා බෙන් අහලා තියෙනවා. හරි. මාන විශ්ලේෂණ ක්‍රමයෙන් සමීකරණයන්නේ නියත සෙවීමට හෝ මාන රහිත රාශීන් සෙවීම කළ නොහැක. ඔව්.
අපි දන්නවා මාන විශ්ලේෂණත් එක්ක වැඩ කරනකොට පුතා මාන විශ්ලේෂණයෙන් අපිට බෑ හරිද නියතේ හොයන්න බෑනේ. අපි කියන්නේ පරීක්ෂණාත්මක සෙවිය හැකි කියන්නේ. ඒ නිසා 19 වෙනි ගානේ ඒ ප්‍රකාශනය මොකද කියන්නේ සෙවිය නැහැක හරි. B රාශීන් තුනකට වඩා ඇති සමීකරණ ප්‍රකාශන ව්‍යුත්පන්න කළ නොහැක. ඔව් රාශීන් තුනකට වඩා අඩු ඒවා තමයි මාන විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ නෝට් එකේ දීලා තිබ්බා. ව්‍යුත්පන්න කළ නොහැක ඒකත් හරි. C රාශීන් හතරට වඩා වැඩි සංඛ්‍යාවක නදාපන භෞතික සම්බන්ධතා පරීක්ෂා කළ හැකිය. භෞතික සම්බන්ධතා පරීක්ෂා කරන්න පුළුවන්. ඒ කියන්නේ සමීකරණ හරිද වැරදිද කියලා කියන්න පුළුවන් ළමයි. අලුතෙන් සමීකරණයක් හදන්න බෑ. අලුතෙන් මාන විශ්ලේෂණය කළ පුතා සමීකරණ ව්‍යුත්පන්න කරන්න බෑ. හැබැයි වාට පුළුවන් තියෙන සමීකරණයක් හරිද වැරදිද කියන්න පුළුවන්. left hand side එක right hand side එකට සමානද කියලා චෙක් කරන්න පුළුවන්. ඒ නිසා C ප්‍රකාශනය හරි. එතකොට ABC තුනම හරි. ABC තුනම හරි කියන උත්තරේ පහ. බලන්න ද්‍රවයක දුෂ්ටාවිත සංගුණකයේ සදා සමීකරණයක් දීලානේ. F සමානයි ඊටා A ඩෙල්ටා V කියන ඩෙල්ටා L කියලා. අපෙන් අහනවා ඊටට සුදුසු ඒකකයක්. ඊටා සඳහා සුදුසු ඒකකයක් අහනවා. අර පුළුවන් ඊට උක්ත කරගන්නනේ. F dot delta L A dot delta V කියලා. දැන් ඊටගේ මානය බලමුද අපි මුලින්ම. ඊටගේ මානය ගත්තොත් F ගේ මානය MLT ඍණ 2. මේ delta L කියන්නේ පුතා දිගක්. ඩෙල්ටා කියන එකෙන් මානයක් නැහැ. ඩෙල්ටා කියන්නේ සංකේතයක්. ඩෙල්ටා කියන්නේ ළමයි සංකේතයක්. එතකොට පුතේ ඩෙල්ටා L කියන්නේ දිගක්. හරි L කියන්නේ දිගක් ඩෙල්ටා L කියන්නේ දිගක්. දැන් L කියන්නේ දිග නම් මේකෙන් දිගේ වෙනස පුතේ. ඒකත් L ම තමයි. ඒ කියන්නේ වර්ග බලය L වර්ගය. ඩෙල්ටා V කියලා කියන්නේ LT ඍණ 1යි. අපිට පුළුවන් මේක තවඩ සුළු කරගෙන යන්නනේ. මේක සුළු කරාම බලන්න පුළුවන් L වර්ගය කැපිලා ගිහිල්ලා වාට එයි ML ඍණ 1 T ඍණ 1 කියලා එයි. අපිට පුළුවන් ඊටට ඒකකයක් දාන්න m ගේ ඒකකය කිලෝග්‍රෑම් l ගේ ඒකකය m ඍණ 1යි t ගේ ඒකකය s ඍණ 1යි kg m ඍණ 1යි s ඍණ 1යි. නමුත් පුතා එහෙම එකක් නෑ නේ මේකේ. එහෙම එකක් නෑ සඳහන් වෙලා. එහෙම එකක් නැත්නම් අපි තියෙන එකක් හදාගමු. එහෙම එකක් නැත්නම් ළමයි අපි තියෙන එකක් හදාගමු. කොහොමද හදාගන්නේ? අපිට පුළුවන් පුතේ මේක කියන්න මේ බලය දැන් මේ හැම එකෙන් බලය තියෙනවනේ උත්තර පහේම. පුතේ MCQ කියන්නේ පට්ට ගේමක් හරි. MCQ 50ක් තියෙන අපිට පැය දෙකකින් කරන්න විභාගෙදී. MCQ 50යි පැය දෙකයි. ඔයාට ඉලක්කම් වශයෙන් ගත්තාම ඒක ලොකු ගේමක් නෙමෙයි. මොකද ඔබ MCQ 40ක් කරන්නේ පැය කරවල කාලේ. ඒ වගේව නෙවෙයි මේ තියෙන්නේ. මේක සමහර MCQ වලට පැයක් නෙවෙයි පැය 5ක් හැදුවත් අපිට හදාගන්න බෑ. උත්තර 5ක් තියෙනවා. විභාග කරපු අයියලක් කලින් අහලා බලන්න. MCQ වලින් තමයි ළමයි අනා ගන්න. ඒකක් ගන්න MCQ 50න් 45ක්වත් ඕනේ. 50කින් 5යි වරදින්න පුළුවන්. ඒකක් ගන්න. 40ක් ගත් අරගෙනත් ඒකක් ගත්ත දරුවෝ ඉන්නවා. ඒ වුණාට සෑහෙන ධර්ම ලෙස ලියන්න ඕන රචනා ප්‍රශ්නේ. අනිවාර්යයෙන් අපිට සෙට් වෙන්න ඕනේ MCQ 50න් 45ක් ගන්න. ඒක තමයි ගේම්. ඒක ගේම්. හරිද?
දැන් සමහර වෙලාවට දැන් මම මොකක් හරි වීඩියෝ එකක් දාලා කියනවා මේක රෙකෝඩ් කරන්න බෑ ඔයගලන්ට. පුළුවන් නම් කරලා පෙන්නපන්. අන්න දැන් ඔන්න සමහරව හිතව ඔක්කොම වැඩ නැත කරලා ඒක කරනවා. එහෙනම් මං කියනවා මේක මෙහෙමයි ඒක කරන්න බෑ පුළුවන් නම් කරලා පෙන්නපන් කියනවා. හරිද? ඔයා එතකොට දඟලලා ඒක ගොඩ දාගන්න try කරයි. නමුත් මම කියන්නේ ඉතින් උඹලා මේකට කරපන් සබ්ජෙක්ට් එකට. සබ්ජෙක්ට් එක මං ගානක් දෙනවා හදන්න බෑ කියලා. උඹලා පුළුවන් නම් හද නෑ අපි හදනවා කියලා හදලා පෙන්නපන්. ඒකනේ වෙන්න ඕන. right ඉක්මනින් කරන්න. දැන් මේක එතකොට දැන් ගේම තමයි අපේ සම්ප්‍රදාන කූල ක්‍රමයට හදාගෙන ගියා. අපේ සම්ප්‍රදාන කූල ක්‍රමයට හදාගෙන ගියාට අපිට මේක ගොඩ දාගන්න බෑ. දැන් උත්තර පහ බැලුවාම වෙනත් උත්තර තියෙනවා. දැන් අපි දැන් try කරන්න ඕනි ඒ උත්තර දිහා බලාගෙන ආන්සර් එක සෙට් කරගන්න. මොකද කරන්නේ? මොකද කරන්නේ? මට මෙහෙම ක්‍රමයක් මතක් වෙනවා. හරිද? Fට බැයිද නිව්ටන් කියලා දාන්න පුළුවන්. ඩෙල්ටා එල්ට බැයිද මීටර දාන්න පුළුවන්. ඒට බැයිද පුතා m වර්ගය දාන්න පුළුවන්. මෙයාට පුළුවන් ms ශ්‍රේණියක දාන්න. ඕට එක සුළු කරන්න. ඕට එක සුළු කරාම ආට තව එකක සෙට් වෙයි. මොකක්ද එන්නේ? ns m ඍණ දෙකක් කියලා. අර විදියට බැයි නම් මෙහෙම කරන්න. හරි කොහොම හරි කරන්න ඕන. විශේෂකට පහ එතකොට. හරි 23 22ක් ඉල්ලනවා සමහර ළමයි. right බලමු 22 මොකක්ද කියන්නේ කියලා. මොකක්ද 22 කියන්නේ? 22 කියනවා R පරතරයක් ඇති M1 M2 ස්කන්ධ දෙකක් අතර P බලයක් සඳහා සමීකරණය දීලා තියෙනවා. මාන සහිත K සමානුපාතික නියතය සමග ලිවිය හැකිය. K මාන වලට ගැලපෙන්නේ පහත කුමන සමීකරණයද කියලා අහලා තියෙනවා. ඒ K ගේ මානෙට ගැලපෙන්නේ කවුද කියලා ඔයගෙන් අහලා තියෙනවා. හරි. මේ 22 ගන්න. දැන් මේක හදාන්න පුළුවන් විවිධ ක්‍රම තියෙන්න පුළුවන් නේ. මම ඔබට මේ මොහොතේ කියා දෙන්න හදන්නේ මේක හදාන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද? දැන් එකක් ගන්න චෙක් කර යන්න ඕනේ. ඔව් කෙනෙක් අහනවා මාන විශ්ලේෂණය කරන්න පුළුවන්ද කියලා. පුතේ මාන විශ්ලේෂණය කරන්න යන්න පා මේ වගේ අවස්ථාවලට. අපිට සමීකරණ අලුතෙන් ගන්න නෙමෙයිනේ තියෙන්නේ. අපිට සමීකරණ පහක් දීලා මොකක්ද හරි කියලා අහන්නේ. හරි? එතකොට අපි පළවෙනි සමීකරණ අත ගැහුවොත් එහෙම ඒ සමීකරණ තියෙන්නේ p සමානයි k වාරයක් m1 m2 බෙදීම r වර්ගය කියලායි තියෙන්නේ. m1 m2. දැන් මේක සලකුවා අපිට ගන්න පුළුවන් p සමානයි k වාරයක් m ට r වර්ගය. මම සමීකරණ පොඩ්ඩක් කෙටි කරගත්තා. පුතේ m1 ට m2 එකතු කරාම එක අදහස මෙයාගේ මානයයි මෙයාගේ මානයයි දෙකම සමාන වෙන්න ඕනේ. නැතුව මේ වෙනස් ඒවා එකතු කරන්න බෑනේ. මේ දෙකම සමානයි. අපි k උක්ත කරගත්තොත් මෙතනින් p වැඩි කිරීම r වර්ගයට කැපිටල් m. දැන් මම බලනවා එහෙනම් මෙයා k ගේ මානය මොකක්ද කියලා. බලයේ මානය p කියන්නේ බලයනේ. mlt ඍණ 2 L වර්ගය බෙදීමෙන් මේක සුළු කරගත්තොත් අපිට එනවා L ඝනය T ඍණ 2. දැන් බලන්න උත්තරේ දිහා. හරිද? දැන් බලන්න උත්තරේ දිහා. දැන් උත්තරේ දිහා බැලුවාම උත්තරේ තියෙන මේක කියන්නේ
මොකද්ද k ගේ මානය අපිට දීලා තියෙන්නේ මේක නෙමෙයි ළමයි. අපිට k ගේ මානයට දීලා තියෙන්නේ මොකද්ද? k ගේ මානය සමානයිලු ml ඍණ 3 t වර්ගය. මූව සෙට් වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි උත්තරේ වෙන්න බෑ කොහොමද? හරි. දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගාන. p සමානයි 1/8k m1 m2 බෙදීම r වර්ගය. right. ඔයා මේක k යුක්ත කරලා k ගේ මානය හොයන්න. k යුක්ත කරලා k ගේ මානය හොයන්න. පුතේ මේ ටියුට් එක අපි වර්තමානයේ කරන්නේ මේ ටියුට් එකේ වැඩ. මේක මොකද්ද? මේක කලින් දුන්නේ ටියුට් එකක්. පළවෙනි ටියුට් එක. මේකේ වැඩ අර MCQ ටිකක් කරන්න තිබ්බින්දා මම කරන්නේ. අලුතෙන් ආපු දරුවෝ මේක නැතුව ඇති. හරි. ඒ නිසා එතකන් ඔබ පොඩ්ඩක් ඉන්න. හදන විදිය පොඩ්ඩක් බලා ගන්න. අලුතෙන් ආපු දරුවන්ට රිසල්ට් ආවට පස්සේ බලගේ. හරිද? මුල් කොටස් ටික කවර් කරන්න වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. හරි. right. k සමානයි pr වර්ගය බෙදීම m1 m2. k ගේ මානය මොකද්ද? p ගේ මානය mlt ඍණ 2 l වර්ගය m වර්ගය l ඝනයක් සෙට් වෙනවා. මම සුළු කරලා තියෙන වැරදි k යුක්ත කරොත් එහෙම m1 m2 බෙදීම pr වර්ගය k ගේ මානය අපිට ඕනි m ගේ මානය m වර්ගය mlt ඍණ 2 වාරයක් l වර්ගය සුළු කරමු m එකක් එනවා l ඍණ 3ක් එනවා t වර්ගයක් එනවා. හරිනේ. මෙන්න 22. එතකොට අර අපිට දීලා තියෙන එක සෙට්ලා තියෙනවා ළමයි. එහෙනම් 22 ට උත්තරේ 2. දැන් අනිත් ඒවා හරිද වැරදිද කියලා හොයන්න යන්න එපා. එහෙම හොයන්න අපිට කාලයක් නැහැ. ඔබට දැන් විභාගෙ නෙමෙයිනේ. ඔබ ගෙදර ඉන්න ගමන් හොයලා බලන්න. අංකෝනේ මේ ප්‍රශ්න වලට විවරණ ලියන්න කියන ඔබට. ඔයාලට දැන් පුළුවන් පුතේ ඒ ප්‍රශ්නෙට බලන්න. අත හරිද වැරදිද කියලා අනිත් ඒවා. දැන් අපිට එකක් ආවනේ හරි කියලා. අපි එතනින් නතර කරමු. ඔයාලට අනිත් ඒවා බලන්න පුළුවන්. ඒවා අනිවාර්යයෙන් වැරදි. right. 23 වෙනි ගාන අපි ඉන්නේ. මොකක්ද ඒක කතාව? ඉතලා මේ ක්‍රමයට යනකොට අපි පළවෙනි එක චෙක් කරනවා වැරදි, දෙවෙනි එක චෙක් කරනවා ඒකත් වැරදි, තුන්වෙනි එක චෙක් කරනවා ඒකත් වැරදි, හතරවෙනි එක චෙක් කරනවා ඒකත් වැරදි, ඊට පස්වෙනි එක චෙක් කරන්න වෙනවා. හරි මේක වෙලාවට දෙවෙනි එකදී සෙට් වුණානේ. ඒ නිසා අපි එතනින් පොඩ්ඩක් ෂේප් වෙනවා. එන්න එකක් ගන්න හොයාගෙන යන්න ඕන. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේක අපේ ෆිසික්ස් වල ඉස්සරහට එන සමීකරණය. ඒ සමීකරණ අපි දන්න දවසට මේක හදන්න තව කෙටි ක්‍රමයක් මම කියා දෙන්නම්. නමුත් අපි සමීකරණ දන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දි මම ওই ක්‍රමයේ කියා දීලා වැඩි ඉවර කරනවා. හරි. 23 වෙනි ගාන. සමීකරණයක් දීලා තියෙනවා u1 සමානයි
දෙකක් m1 බෙදීම m1 plus m2 වර්ගය වාරයක් u2 කියලා. මේ සමීකරණ හරිද වැරදිද? මේ සමීකරණ හරිද වැරදිද? මේ සමීකරණ වැරදි කියලා අපිට පේනවා. ඇයි වැරද්ද මොකද්ද? මේ සමීකරණ විශ්ලේෂණය කරනකොට ළමයි u1 ගේ මානයයි u2 ගේ මානය සමානයිනේ. එහෙනම් මේ බ්‍රැකට් එක ඇතුලේ තියෙන්න ඕනේ පදයේ මානය මොකක්ද වෙන්න ඕනේ? එකක් වෙන්න ඕනේ. අපිට ළමයි සමීකරණයක අපිට දඟලන්න පුළුවන් දැන් ඕන තරම්. සමීකරණේ පද හැම පදයක මාන සමාන වෙන්න ඉන්න පැපතේ. වම් පැත්තේ තියෙන u1 දකුණු පැත්තේ u2 තියෙනවා නම් ඒ දෙකේ මාන දෙක සමානයිනේ. මොකද u1 u2 කියන දෙකම ප්‍රවේග දෙකක්ද කියලා දීලා තියෙනවනේ. එහෙනම් රවුන්ඩ් කරලා තියෙන බ්‍රැකට් එක තියෙන්නේ. බ්‍රැකට් එකට මානයක් තියෙන්න බෑ. බ්‍රැකට් එකේ වැරද්දකුත් තියෙනවා. මොකද්ද වැරද්ද? මේ හරයේ නොහොබිනා වැඩක් කරලා තියෙනවා. මොකද්ද? m1ට එකතු කරලා තියෙනවා m2 වර්ගයක්. ස්කන්ධයට පුතා ස්කන්ධයේ වර්ගයක් එකතු කරන්න බෑනේ. ඒ නිසා මෙන්න මේක තමයි අවුල. මේක තමයි වැරද්ද. එහෙනම් මම මේක නිවැරදි කරලා ගන්නම්. u1 සමානයි m1 බෙදීම m1 ධන m2 වාරයක් u2. මොකද කියන්නේ? දැන් මේගොල්ලන්ගේ m1 උඩ තියෙනවා m1යි m2යි එකතු කරන්න පුළුවන් එකම ආකාරයේ භෞතික රාශි. උඩත් ස්කන්ධය යටත් ස්කන්ධය ස්කන්ධ අනුපාතයට ඒකකයක් මානයක් නැහැ. ඔන්න ඔහමයි ඔක නිවැරදි වෙන්න ඕනේ. හරිද? දැන් මොකද උත්තරේ එතකොට? ඔයා එකක් ගන්න උත්තර බල මේක මෙහෙම වෙන්න ඕනද ගන්න එපා. දැන් මම දුන්නාන තරකයක්. ඒ තරකයට අනුව ගැලපෙන්නේ මොකක්ද? නිවැරදි වන්නේ හරේ ඇති m1 m2 වර්ගයේ වෙනුවට m1 ධන m2 යෙදු විටය. උත්තරේ 5. 23 උත්තරේ 5. Tiga. අම්මෝ මොකද්ද මේ සමීකරණේ? මේ වගේ සමීකරණ මැස් කරන දරුවන්ට ඉදිරියේදී අවකලනය අනුකලනයේදී ඉගෙන ගන්න ලැබෙනවා. බයෝ කරන සුදු පුතාලා මේක අවුල් කරගන්න එපා. හරි. මම දැක්කා බයෝ කරන දරුවෝ දාලා තිබ්බා. මම හිතන්නේ ෆිසික්ස් අමාරුනක තමයි දාන්නේ. මම දැක්ක රත්නපුර ක්ලාස් එකේ ගෲප් එකේ දාලා තිබ්බා බයෝ කරන දරුවන්ට මොකටද ෆිසික්ස් කියලා. ඇත්තනේ. ෆිසික්ස් අමාරු වෙනකොට ඔය චූටි හිතට දැනෙනවා. ඇයි මේ බයෝ කරන දරුවන්ට ෆිසික්ස් කියන්නේ? මම හිතන්නේ විකුම් අයියා ලස්සන මැසේජ් එකක් දාලා තිබ්බ එකට. හරිද? පුතේ පුද්ගලයෙක් හුස්ම ගන්න තැන ඉඳන් හරිද? මැරිලා භූමදානයේ හරි ආදාහනයේ හරි කරනවා නම් ඒ එතන දක්වාම භෞතිකිද්ද යෙදීම් තමයි තියෙන්නේ. ඒ නිසා ඔබ මැස්ට් කරලා ඉංජිනේර කෙනෙක්ද වෙන්න හදන්නේ? ඔබ බයෝ කරලා ડોක්ටර් කෙනෙක්ද වෙන්න හදන්නේ? ඒ හැමෝටම පුතේ භෞතික විද්‍යාව අතිශය වැදගත්. දැන් මැත්ස් කරනුන් හිතන්නේ දැන් ඔක්කොම හිතන්නේ මැත්ස් කරොත් තමයි ෆිසික්ස් ඕනේ කියලා. හරි. අපි මේ කතා කරලාමයි ජෙනරල් ෆිසික්ස් කියන කොටස කතා කරන්නේ. මේක අමාරුයි. කැම්පස් ගියාම පුතා ෆිසික්ස් වල පාර්ට් එකක් ඉගෙන ගන්න පුළුවන් ඔබට. ඔප්ටික්ස් නම් ඔප්ටික්ස්, මැග්නටික් ෆීල්ඩ් ගැන නම් ඒ පැත්ත, ඉලෙක්ට්‍රොනික නම් ඉලෙක්ට්‍රොනික, ඉලෙක්ට්‍රිකල් නම් ඉලෙක්ට්‍රිකල්. රයිට්? නමුත් අපි මෙතෙන්දී මුළු හැම මගුලක්ම හැම රෙද්දක්ම චුට්ට ඉගෙන ගන්න. ඒක අමාරුයි. ඔබ අමාරු සිලබස් එකකට අත ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා පුතේ මේක සෑහෙන ඔට්ටු වෙන්න ඕනේ. එතකොට හිතනවා අයියෝ අපි බයෝ කරන්නේ මේ මොකටද මේ ෆිසික්ස්? හරි අපිට ලයිට් පට්ටු ගන්න ඕනේ නැහනේ. අපිට ධාරා විද්‍යුතයක් ඕනේ නැහනේ. අපිට ඉලෙක්ට්‍රොනික ඕනේ නැහනේ. අපි ડોක්ටර්ස්ලා වෙන්න හදන්නේ එහෙම හිතනවා. හරි.
පුතේ ડોක්ටර්ස්ලාට නිකන් හිටගෙන බෙහෙත් දෙන්න බෑන්නේ. ලෙඩක් හැදුනාම හැම ලෙඩකම ටෙස්ට් කරන මැෂින් එකක මූලධර්මය මොකකින්ද බිහි වෙන්නේ? භෞතික විද්‍යාවෙන්. ડોක්ටර් කෙනෙක් වුණා කියලා හරියන්නේ නැහැ හරියට ECG එකක් කියව ගන්න බැයි නම්. ડોක්ටර් කෙනෙක් වුණා කියලා හරියන්නේ නැහැ උස්සත් ප්‍රමාණික උණ බලන්න බැයි නම්. ඒක භෞතික විද්‍යාව යෙදීම් නෙලම. තේරුණාද කියන්නේ? පිළිකාවක් හැදුනම රෝගියෙක් අපි දන්නවා පිළිකා ශෛලය විනාශ කරන්න ගැමා කිරණ භාවිතා කරේ කලින්. නමුත් ගැමා කිරණයක භෞතික විද්‍යාව යෙදීම ගැමා කිරණයෙන් කොහොමද පිළිකා ශෛල විනාශ කිරීම? ඒ ගැමා කිරණය දාලා ශෛලයට ફોકસ කරන්න බෑ. ඒක භෞතික විද්‍යාව මූලධර්ම වලින් කියනවා ફોકસ කරන්න බැරි වීම හේතුව. නමුත් කරන්න දෙයක් නැතිකමට පිළිකා ශෛලයක් විනාශ කරන ගැමා කිරණ භාවිතා කරනකොට අදාළ පුද්ගලයාගේ ශෛලයේ සදානමේ මුළු ශරීරයටම ගැමා වදිනවා. ඒට ඔරොත්තු දෙන්නේ නැතුනහම එයාගේ කෙස් හැලෙනවා. දැකලා තියෙනවනේ පිළිකා රෝගින් ඉන්නවා ඔළුවේ කොණ්ඩේ නැහැ. ඇයි ඒවා හැලෙනවා ළමයි ඒ ගැමාවට ඔරොත්තු දෙන්නේ නැති හින්දා. නමුත් වර්තමානයේ භෞතික විද්‍යාව නිර්මාණය කරනවා අංශු තොරකය. ඒකදී ඒගොල්ලෝ කියන්නේ ඉලෙක්ට්‍රෝන කඩම්බයක් අධික ත්වරණය ලක් කරලා ફોકસ කරනවා අදාළ ශෛලයට. එතෙන්දි මොකද වෙන්නේ? කෙස් ගැලවීමක් නැහැ. භෞතික විද්‍යාව කියන්නේ ජීවිතේ විඳින්න හදපු විද්‍යාවක්. භෞතික විද්‍යාව කියන්නේ ජීවිතය සරල කරන්න, පහසු කරන්න හද විද්‍යාවක්. හරිද? ඒ නිසා මම කියන්නේ හැමතිස්සෙම භෞතික විද්‍යාව අමාරුයි. අමාරු කියන එක වැඩිපුර හදාරපන්. මේක එක්තරා තැනකදී ඔබට ආසම විෂය වෙනවා. ලේසිම විෂය වෙනවා. එතකොට සුපිරි. එහෙම සුපිරි මට්ටමට ආවොත් ඔබට කෙමිස්ට්‍රි මොනවද මැත්ස් මොනවද ළමයිව nothing. ඒ නිසා ෆිසික්ස් පොතට වැඩිපුර තැනක් දීලා පොත් මේ උඩින්ම ෆිසික්ස් පොත තියාගන්න. උඩින්ම තියාගත්තේ හරියන්නේ නැහැ. මොකද හැමතිස්සෙම වැඩ කරන පොත් තමයි උඩට මෙන්නේ නේ. හරි වැඩ ගොඩක් දෙන්නේ ඒකයි. මේක කරපල්ලා. අපි කරන A level exam වල ඉසෙඩ්ඩාගේ වැඩිම විෂය භෞතික විද්‍යාව. ඔබ ෆිසික්ස් වලට ලොකු රෑන්ක් එකක් දැම්ම ලොකු ලකුණක් ගත්තොත් ඔබේ ඉසෙඩ්ඩාගේ දරුණු ලෙස උඩට එනවා. හරි. right. ආගන්න. සර්. ඔබද කියන්නේ? සර් 23 වෙනි ගානේ මේ ලවයට තියෙන 2m1 කියලානේ. ඔව් 2m1 කියලා මම දෙක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මොකද දෙක කියන්නේ ප්‍රති ඉලක්කමක් නේ. දෙක කියන්නේ ඉලක්කමන්නේ. එතකොට අපිට මාන සලකනකොට දෙක සලකන්න උවමනාවක් නැහැ. තේරුණාද කියන්නේ? දෙකෙන් වැඩිවීමක් වෙන්නේ නැහැ. දෙක කියන්නේ වැලියු එකක් විතරයි. භෞතික රාශියක් නෙමෙයිනේ. දෙකට මානයක් නැහැ. අපිට ඒක නොසලකා හරින්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක් අපිට ඇහුවේ. හරි. 30 sorry කියලා අපි ගන්නවා 30. ඔන්න ලොකු දරුණු සමීකරණයක් දීලා තියෙනවා. x මානය කැපිටල් T නම් h මානය මොකක්ද කියලා අහලා තියෙන්නේ. right h මානය මොකද කියන්නේ? ඔයාගේ ලොකු සමීකරණ දිහා බලාගෙන බය වෙන්න එපා. ඔගේ තියනවා නේද අර x ධන h ඔහම තියනවා නේද? මම ලියන්න යන්නෙත් නෑ මේවා ළමයි. ඔය ආදර්ශෙන් තියනවනේ මේක. එතකොට මේක ළමයි x ට h එකතු කරනවා නම් කොහෙදි හරි x ට h එකතු කරනවා නම් කොහෙදි හරි ඒක අදහස s ගේ මානය සමාන වෙනුනේ කාටද? h ගේ මානයට. දැන් x කියන්නේ කවුද? කැපිටල් T නේ. එහෙනම් s ගේ මානය මොකක්ද වෙන්න ඕනේ? කැපිටල් T. බලන්න කොච්චර ලේසිද කියලා. තේර උත්තරය තුන. ඔයා සමීකරණය බලලා බය වෙලා ඉන්නවා. විවිධ ආකාරයේ සමීකරණ දෙන්න පුළුවන්. ඒ සමීකරණ ඔබට බය වෙන්න එපා. ඒ සමීකරණ බය වෙන්න එපා. ඒ හැම එකම ළමයි හිතන තරම් යකා කළු නෑ. රින් ගන්න පුළුවන් තැන් තියෙනවා. ඒ තැන් වල රින්ගපන්. අමාරු දේ ලේසි කරලා ගන්න පුළුවන්. අමාරු දේ ලේසි කරලා ගන්න පුළුවන්. right 31
රයිට් බලන්න ඉතුරු ගානට මොකද වෙන්නේ කියලා. ඊළඟ 31 F සමානයි x ට මූල d x ගේ මානය F වැඩි කිරීම මූල d. ඒක ලේසි. F කියන්නේ බලයනේ. mlt ඍණ 2 mlt ඍණ 2 මූල d d කියන්නේ ඝනත්වය. ඝනත්වයේ මානය. ඝනත්වය කියලා කියන්නේ ml ඍණ 3. එයාගේ භාග්‍ය බලය. එයාගේ භාග්‍ය බලය. හරි. එතකොට මෙයා mlt ඍණ 2 වැඩි කිරීමෙන් භාගය L ඍණ 3 බෙදීම 2. දාන්න පුළුවන් මේක සුළු කරගන්න. M වල 3 බෙදීම 2යි L වල ඍණ භාගයයි T ඍණ 2යි. හරි. උත්තරේ මොකද්ද පුතා? උත්තරේ මොකද්ද? M 3 බෙදීම 2යි L ඍණ භාගයයි T ඍණ 2යි. උත්තර 1. 31කට උත්තර 1. අර කලින් හදපු ගාන 30 වෙනි ගාන අපිට ගැටලුවක් තියෙනවා ළමයි. ඒක තමයි එක තැනක තියෙනවා 30 වෙනි ගානේ ප්‍රකාශනේ x වර්ගයේ ධන 4x කියලා. මෙතන අවුලක් හරි. x වර්ගයේ කලින් උඩ 30 වෙනි ගානේ හරි x වර්ගයට 4x එකතු කරන්න බෑ මේක 4x වර්ගයක් කියලා දාන්න. 4x වර්ගය කියලා දාගන්න හරි. තිස් 4 ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 18යිලු. ආලෝක වර්ෂයේ මානය මොකක්ද? ආලෝක වර්ෂය කියන්නේ පුතේ දුර මැනින ඒකකයක්. ආලෝක වර්ෂ වලින් මොකද්ද මනින්නේ? ස්කන්ධයද? වේගයක්ද? නෑ දුරක් මනින්නේ. එන ආලෝක වර්ෂයේ මානය මොකද්ද පුතා? L 34ට 2. තිස් 5 අපිට දීලා තියෙන සමීකරණයක් 35 S සමානයි K භාගය 1 ධන AT බෙදීම 2ක් U කියලා. K රාශියේ මානය අහන්න ඔබෙන් K ගේ මානය අහන්නේ. මොකද කියන්නේ? මෙතන තියෙනවා S ගේ මානය K ගේ මානය මෙතන භාග්‍ය බලය මෙන්න මේ සෙට් එකටම පුතේ මානයක් නැහනේ. 1 ධන AT බෙදීම 2ක් U ට මානයක් නැහැ. අයි මානයක් නැත්තේ පුතේ එකට මානයක් නැහනේ. එකට මේ සෙට් එක එකතු කරනවා කියලා කියන්නේ මෙයාටත් මානයක් නැහැ. ඒ කියන්නේ මේ මුළු සෙට් එකටම මානයක් නැහැ කියන එක. දැන් මේක L නේ. L ගේ මානය කියන්නේ K ගේ භාග්‍ය බලය. එහෙනම් L වර්ගය කියලා කියන්නේ කවුද? K ගේ මානය. L වර්ගය කියලා කියන්නේ මොකද්ද? K ගේ මානය. තිස් 5
බය නැතුව කියන්න. 36 ඔයාලම අනුකලන සමීකරණයක් 36. ඔබ බය වුණාද? මොකද්ද මගුලක් තියෙන මෙන්න මෙහෙම t ඔමෙගා කියලා මෙතනට දාලා vn බෙදීම a ඍණ b වාරය dt ඔන්න ඔහොම එකක් තියෙනවා. බලන්න මේක කැත. හරිද? මේ වගේ අමුතු සමීකරණයක් දීලා ඔයාගෙන් අහනවා. හරිද? ඔයාගෙන් අහනවා මේකේ b ගේ මානය මොකද්ද කියලා. මොකද්ද කියන්නේ? අනිත් මගුල් දිහා බලන්න එපා. යා a ගෙන් b අඩු කරනවා නම් මම කියන ඔබට a ගේ මානය සමානයි b ගේ මානය කියලා. හරිද? a ගේ මානය b ට සමානයි. a කියන්නේ විස්ථාපනය නම් b ගේ මානය ඒකම තමයි. b ගේ මානය විස්ථාපනය l. හරි. right. ඉතින් බලමු 36 නේ. sorry 36 කරා අපි 37. දැන් සමහර ඒවා දැන් මම අපි කලින් හදපුවා නිකන් රචනා ස්වරූපයේ ප්‍රශ්න වලට අදාළ MCQ මම මිස් කරා. ඒක සමහරකට ඔබට මේ වගේ තව MCQ ඇති හදන්න ඕනි ඔබට හිතන ඒවා මගෙන් අහන්න ඕනේ ඔබට ඇති. දැන් ඒක මම තෝරගෙන නැතුව ඇති. ඒත් පුතේ try කරන්න. එහෙම ගැටලු තිබ්බොත් නිකන් ඉන්න එපා. මැසේජ් එකක් දාන්න ඔයාගේ WhatsApp group එකට. මෙතන හැමදාම අපේ WhatsApp group වල ඉන්නව නේද? කවුරු හරි WhatsApp group එකේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න. අපේ WhatsApp group එක ඔබ නැත්නම් මැසේජ් එකක් දාන්න. 071 නම්බර එකට පිසිස් කියලා ලියලා 2023 කියලා දාලා හරිද? ඔයාගේ ඉස්කෝලේ ටයිප් කරලා නමක් ටයිප් කරලා මැසේජ් එකක් දාන්න. මම හිතුවා ඔබව අදාළ group එකට යොමු කරන්න. ඉතින් ඒ group දාලා දෙන්න නිකන් නෙමෙයි. ඒකේ වැඩ ගොඩක් අපි කරනවා. ඔබට මම ඔයාට ඕනි ගාන මම හැදුවේ නැහැ කියනකොට ළමයි. පුතා ඔයාට ඕනි ගාන මම හැදුවේ නැහැ කියන්නකෝ. ඔයාට පුළුවන් WhatsApp group එකට message එකක් දාන්න. එතකොට ඒක මම හෝ වෙන අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හෝ නැත්නම් අපේ පන්තියේම දරුවෙක් හරි කැමති වැඩ කරන දරුවෝ ගොඩක් ඉන්නවා මේ පන්තියේ. හරි. එතකොට ඒගොල්ලන්ට පුළුවන් කාට හරි message එකක් දාන්න. හරිද? අපි යනවා ඊට පස්සේ 36 වෙනි ගානට. sorry 36 හැදුවා 37 වෙනි ගානට යනවා. මොකක්ද 37 වෙනි ගානේ තියෙන්නේ? 37 මෙහෙම තියෙනවා. අම්මෝ මේ මොකද්ද මේ ලකුණ? මේකට කියන අනුකරණ ලකුණ කියලා. 2 ax plus b ax වර්ගය plus bx plus c සමානයි ln ln කියලා කියන්නේ මේකට. x වර්ගය plus bx plus c plus cc බුදුම ab හා x භෞතික රාශි වේ. මේකේ තියෙන ab x භෞතික රාශිලු. c සහ cc මාන රහිත නියත වේ. අන්න c කියන්නේ මාන රහිතලු. හරි. මම 38 හදන්නේ මේ 38 හදන්නේ. a මගින් දිග නිරූපණය වේ. b මගින් නිරූපණය වන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. a මගින් දිග නිරූපණය වෙන්නේ b මගින් මොකද්ද නිරූපණය වෙන්නේ කියලා බෙන් අහන්න. දැන් කොහොමද මේක අපි කරන්නේ? a මගින් දිග නිරූපණය වෙනවා නම් b මගින් මොකක් නිරූපණය වෙන්නේ? හරි. dx නේලෝ dx දාමුකෝ. හරි. අනුකලන සිතයක් තියෙනවා. x කියන්නේ භෞතික රාශියක්.
කොහෙන්ද ගාන රින්ගන්නේ? දැන් ABX කියලා කියන්නේ පුතා ABX කියන්නේ භෞතික රාශි. අපි මාන දන්නේ නැහැ මේගොල්ලන්ගේ. හැබැයි සීට මානයක් නැහැ. සීට මානයක් නැහැ. අපෙන් ආනේ B ගේ මොකක්ද කියන එකනේ. B මාගේ නිරූපණය වෙන්නේ මොකක්ද? A ගේ නිරූපණය වන්නේ දිගක්ලු. හරි. A ගේ නිරූපණය වෙන්නේ දිගක්. ඒ කියන්නේ දිගක්. දැන් මොකද කියන්නේ? A කියන්නේ දිගක්. B අහන්නේ X කියන්නේ භෞතික රාශිය. පුතේ මේ බලන්න අපි මෙහෙම ගේමක් ගහලා බලමුද? මේ පද තුනක් තියෙනවා නේද? AX වර්ගයේ මානය BX ගේ මානය සමානින්ට පෑ සීට. පුතේ සීට මානයක් නැල්ලුනේ එකයිනේ. ඒ කියන්නේ AX වර්ගයේ මානය එකයි. ඒ කියන්නේ පුතේ BX ගේ මානය එකයි කියන එකනේ. එතකොට x වර්ගයේ මානය කියලා කියන්නේ 1 යට a ගේ මානයට. මේ කියන්නේ 1 යට l ට. මේ කියන්නේ x වර්ගයේ මානය ඕකනම් මේ l ඍණ එකනේ. එහෙනම් x ගේ මානය කවුද? l ඍණ භාගය. ලස්සනයි නේ වැඩි. तो b के मान है काट समान है एक x के मान एक l ऋण भागे मान ऋण भागे l हो में b के मान एक क्या नहीं B के मान है කවුද දිගේ දිගක් නෙමෙයි පුතේ දිගේ මූලයක් එන්න ඕන. ඒක හදාගන්න. දිගේ මූලය කියලා එන්න ඕන. තිස්සට මම තෝරගත්තා අමාරු ගානක් නෙමෙයි. තිස්සට කවුරු හරි අහපින්න මම තෝරගත්තේ. නියතේ මානේ හන්නේ 37 q සමානයි mc තීටලු c ගේ මානේ හන්න q යට m තීටා c ගේ මානේ q කියලා කියන්නේ තාප ප්‍රමාණය පුතා. පුතේ තාප ප්‍රමාණය කියන්නේ මොකක්ද? ශක්තියක්. ශක්තියේ මානය කියන්නේ මොකටද? ශක්තියේ මානය කියන්නේ කාර්යයට. ඒ කියන්නේ ml වර්ගය t ඍණ 2යි m වෙනවා තීටගේ මානය k කියලා අරන් තියෙන්නේ. તો මේ ටික සුළු කරගත්තාම බලන්න මොකද්ද වෙන්නේ කියලා. L වර්ගය k ඍණ 1 t ඍණ 2 ඔන්න මාන
හරි. දැන් සමහර අහනවා තීට සඳහා මානයක් නැහැනේ කියලා. පුතේ තීට කියලා කියන්නේ එකට මානය හොයන්න එපා ඔයා. තීට කියලා කියන්නේ කෝණයක් නම් මානෙ නැහැ. තීට කියන්නේ කෝණයක් නම් මානෙ නැහැ. මේක තීට කියන්නේ කෝණයක් නෙමෙයි. තීට කියන්නේ උස්සත්වයක්. ඒ නිසාට මානයක් තියෙනවා. හරිද? 37 හරි 38 හරි 39 දැන් S සමානයි AT වර්ගයලු එක ධන භාගයක් BT වර්ගය AB පදවල මාන අහන්න. මොකද කියන්නේ? එකටනේ එකතු කරලා තියෙන සෙට් එක. මෙයාට මානයක් නැහැ. එතකොට පුතා S ගේ මානය සමාන වෙන්න ඕනි AT වර්ගයේ මානයට. මෙතන මානයක් නැහැනේ. එහෙනම් A ගේ මානය කියලා කියන්නේ S ගේ මානය බෙදීම T වර්ගයේ මානය. L බෙදීම T වර්ගය. මේක අදහස LT ඍණ 2යි. හරිද? එතකොට තව එකක් ගන්න පුළුවන් මෙතන. ඔය භාගයක් BT වර්ගය කියන්නේ එයාටත් මානයක් නැහැ. ඒ නිසා B ගේ මානය මොකක්ද? දැන් කොහොමත් භාගයට මානයක් නැහැ ළමයි. BT වර්ගයේ මානය 1යි. B ගේ මානය 1යට T වර්ගය. 1යට T වර්ගය. ඒක අදහස පුතා T ඍණ 2යි. හරි. අපි ගණන් දැන් 39ක් කතා කරා. right. 40 වෙනි ගාන බලන්න. මොකද්ද 40 වෙලා තියෙන්නේ? FT මේකට කියන්නේ සිතයක් කියලා. හරි කාලයේ සිතයක්. A ධන BT plus CT වර්ගය. තවත් සිතයක් දීලා තියෙනවා F dash T කියලා. B plus 2ක් CT. FT T විශේෂ අවකල වේගයෙන් නෙමෙයි විශේෂයෙන් හරි අවකලනය කළ විට F dash T ලැබෙලු. ඔයා ලොකු වැඩ වාට ඒ වචන තේරුම් ගන්න එපා. T යනු අන්න ඒක අපිට වැදගත්. T කියන්නේ කාලය. ඒක වැදගත්. T කියන්නේ කාලය. ඒ යනු ආලෝකයේ ප්‍රවේගයලු. B හි මානය වන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. T කියන්නේ කාලයලු. ඒ කියන්නේ ආලෝකයේ ප්‍රවේගයනේ. ඒ කියන්නේ ප්‍රවේගයක්නේ. B ගේ මානය මොකක්ද කියලා අහන්නේ අපි. right? මොකද කියන්නේ? මොකද කියන්නේ? මේ බලන්නකෝ පුතේ මෙතන බලන්නකෝ යා මොකද කරලා තියෙන්නේ? A ට එකතු කරලා තියෙනවා BT. ඒ කියන්නේ A ගේ මානය BT ට සමානයි. මේක අදහස B ගේ මානය සමානයි A ගේ මානය බෙදීම T ගේ මානයට. ඒ කියන්නේ ප්‍රවේගය LT ඍණ 1නේ. T ගෙන් බෙදනවා T ගෙන්. එතකොට මොකක්ද එන්නේ? LT ඍණ 2යි. LT ඍණ 2යි.